නම් එවොයිඩ් කියන්නේ වලකින්න. ටෙම්පරේචර් කියන්නේ උෂ්ණත්වය. එක්ස්ප්ලেইন කරනවා කියලා කියන්නේ පැහැදිලි කරනවා. ග්ලෝබ් ගෝලය. ඒ කියන්නේ අපි ඔය ග්ලෝබ් එකක් තමයි ලෝක ගෝලයට ආදර්ශ ලෝක ගෝලය ග්ලෝබ් එක. රම්බ්ලින් ප්‍ර ඒ කියලා කියන්නේ අර පුරුපුරු ගාන ශබ්දය. අර පූසගේ ශබ්දය. ඒතර ඒක තමයි එතන කියන්නේ. ඇප්‍රීෂিয়েට් කරනවා, අගය කරනවා. එත්නික් ජනවර්ගය හරි. ඉක්විප්මන්ට් උපකරණ හරි එක්සයිටඩ්. අතිශයින් සතුටටපත් වෙනවා. නැත්නම් පුදුම වෙනවා. නැත්නම් තැති ගැන්වෙනවා. anxiously නොයිවසිල්ලෙන් නේද? විස්මය පළ කිරීම. ඒක ඔක්කොම හරි. ඔක්ටගනල් නේද? ඒ කියන්නේ අර අපි කියනවනේ අර අෂ්ටාශ්‍රයක් කියලා නේද? ඒ කියන්නේ අර පාද 8ක් තියෙන කෙනෙක්. ඇන්ටික් පෞරාණික. හයිඩින් හැංගෙනවා. ඉවෙන්චුවලි අවසානයේදී ආකිටෙක්චරල් වාස්තු විද්‍යාත්මකව කරන්සි මුදල් වර්ගය නේද? කරන්සි එක දැන් අපේ රටේ තියෙන කරන්සි එක තමයි රුපීස්. ඔරිජින් කියන්නේ සම්භවය. ඒ කියන්නේ පටන් ගත්ත තැන. කම්පෑනියන් මේකේ අකුරක් අඩුයි මං හිතන්නේ කම්පෑනියන්ස් කියන එක. කම්පෑනියන් කියලා කියන්නේ සගයා යාළුවා කියන අර්ථය තියෙනවා. ඇග්‍රී එකඟයි. බර්නින් දැවෙනවා. එන තැනවල වෙනස් වෙනවා. ඇප්ලියුස් කියලා කියන්නේ අපුඩි ගහනවට. රිමෙම්බර් මතක තියාගන්න උත්තරේ හරි. ඩෙඩිකේෂන් කැපවීම ඔයාලට ගොඩාක් වැදගත් වචනයක් ඩෙඩිකේෂන් කියන්නේ. එයිමින් ඉලක්කගත කරනවා. ෆික්ෂන් කියන්නේ ප්‍රබන්ධය. ඉමිග්‍රේට් වෙනවා සංක්‍රමණය වෙනවා. ඒ කියන්නේ එක තැනක ඉඳලා තවත් තැනකට යනවට තමයි අපි ඉමිග්‍රේට් වෙනවා කියලා කියන්නේ. කන්සිඩර් සලකා බලන උත්තරේ හරි. ස්කේප් කියන්නේ පලා යනවා කියන එක, පැන යනවා කියන එක. ඒකට මේක අඩුපාඩු හදා ගන්න ඔයාලා. මේක තිබ්බ තැනත් එක්ක උත්තරේ මම බලන්න ඕනේ ආයසරයක් එක මම බලලා කියන්නම්. ප්‍රිසනර්ස් කියලා කියන්නේ මේක ස්ලේව් වෙන්න ඕනේ නේද? ස්ලේව්ද සල්ද තිබ්බේ කියලා චුට්ටක් මට බලන්න ඕනේ ආයසරයක්. ප්‍රිසනර්ස් හිරකරුවෝ. ස්ලේවරි කියන්නේ වහල්භාවය. ටිපිකල් කියලා කියන්නේ දාර්ශීය එහෙම නැත්නම් අපි කියනවා නියම කියන අර්ථය. ටිපිකල් ශ්‍රී ලංකන්ස් කියලා කියන්නේ නියම ශ්‍රී ලාංකිකයෝ කියන අර්ථය. එදෙන්න තනනු තේරුම වෙනස් කර ගන්නවා. ස්ට්‍රගල් අරගල කරනවා. ටෙම්ප්ටිං කියන්නේ උත්සාහ කරනවා. probably බොහෝ විට සමහර විට probably he will come සමහර විට ඔහු ඒවි. often අනාත. gradually that is a one ක්‍රමක්‍රමයෙන් කියන එක. ඇබ්ඩෝමන් කියන්නේ උදරය නැත්නම් යටිබඩ කියන අර්ථය තියෙනවා. ඔටර්ස් දියබල්ලෝ. ඒ කියන්නේ ඔටා කියලා කියන්නේ අර සත්තු වර්ගයක් කියනවා දියබල්ලෝ. නේද? ඔයාලා දන්නවා ඇති. ඉග්නෝර් කරනවා. නොසලකා හරිනවා. සෝසස් කියන්නේ මූලාශ්‍රය. හරි ඊට පස්සේ අපි බලමු අනිත් යාළුවෝ ඒකෝ ටික. ඉන්ට්‍රොඩක්ෂන් නේද? සෝරි ඉන්ස්ට්‍රක්ෂන් උපදෙස් දෙනවා. එවොයිඩ් වලකිනවා. වෝක් අප් අවදි වෙනවා. ඉන්ට්‍රස්ටිං සිතද ගන්නා සුළුයි. ටීච් කියන එකේ පාස්ට් ටෙන්ස් එක තමයි ටෝට් කියන්නේ. ටෙම්පරේචර් ස්පෙලිංස් ටික චුට්ටක් චෙක් කරගන්න. උෂ්ණත්වය. එක්ස්ප්ලেইন පැහැදිලි කරනවා. ග්ලෝබ් ගෝලය. රිවෝඩින් විපාක දෙනවා. තෑගි දෙනවා. ඉවෙන්චුවලි අවසානයේදී හරි මෙතන කමෑනියන්ස් නේද? හරි ඒක හරි. ඇග්‍රී ලවුඩ් රම්බ්ලිං ඒන්ෂන්ට් ඊජිප්ටන්ස් එත්නික් ප්‍රීවියස්ලි මෙඩිටේරියන් නේද? මෙඩිටේරියන් කියලා කියන මධ්‍යධරණී. anxiously burning හරි අනිත් ආන්සර්ස් ටිකක් තියෙනවා අපි චුට්ට බලාගෙන යන් අනිත් අයගේ මම ඔක්කොම කියෙව්වා ඔක්කොම බලලා තියෙන්නේ සමහර අයට හම්බෙලා තියෙනවා වචන 40ක් 30ක් අතර නේද සමහර අයට ඊට වැඩි නේද මතක තියාගන්න මේ වචන ඔයාලා ප්‍රැක්ටිස් කරන්න ඕනේ මේ වචන ආයෙ බලන්න ඕනේ පුළුවන් තරම් ඔයාලගේ ශබ්දකෝෂය තුල අමාරු වචන ප්‍රමාණය අඩු කරගන්න අමාරු වචන ප්‍රමාණය එන්නේ නැති කරගන්න ඕක තමයි රහස හොඳයි එහෙනම් අද දවසේ අපි අපේ ග්‍රැමර් ලෙසන් එකට යන් හරි ඔයාලට ග්‍රැමර් වලට අදාළ පොතක් ගන්න වෙනවා හරි දැන් එහෙනම් ඔයාලා ග්‍රැමර් බේසික් ග්‍රැමර් වලට අදාළ කොටස් ටිකක් අඳුන ගන්න ඕනේ දැන් එහෙනම් ඉස්සෙල්ලාම ග්‍රැමර් බුක් එක අරගෙන ඔයාලා ලෑස්ති වෙන්න අපි අද දවසේ ග්‍රැමර් ටික ඉගෙන ගන්න හදන්නේ okay give me a second please
හොඳයි. දැන් එහෙනම් ඉලක්කගත වෙලා අපේ නේද ගමනට යන්න සූදානම්. මං කිව්වා බාධක හම්බුණත් අපි බාධක සුණු විසුණු කරගෙන අපි ඉලක්කයට යනවා. හොඳයි. ඉස්සෙල්ලාම ලියා ගන්න ටොපික් එක helping verbs. මේ helping verbs කියලා කියන්නේ ඔයාලා මීට කලින් ක්ලාස් එකක හෝ ඉස්කෝලේ හෝ මේ ටොපික් එක යටතේ ඉගෙනගෙන නැතුව ඇති. මතක තියාගන්න helping verbs කියලා කියන්නේ ඉංග්‍රීසි වල වැදගත්ම grammar කොටසක්. මේ කොටස ගැන ඔබ දැනගත යුතුමයි. හොඳයි. First of all, you have to write the topic and don't forget to mention the date and get ready to learn helping verbs. Okay? Okay, now tell me, what are helping verbs? Can you please tell me some examples for helping verbs? ඔයාලට කියන්න පුළුවන්ද helping verbs වලට examples මොනවද කියලා? Okay? හොඳයි. මේ තියෙන helping verbs ටික. මේ helping verbs ටික හැමෝම කටපාඩම් කරගන්න ඕනේ. ඇයි මේ helping verbs ටික කටපාඩම් කරගන්න ඕනේ? මතක තියාගන්න. helping verbs කියලා කියන්නේ grammar වල base එක. මීට කලින් ඔයාලා මේක ඉගෙනගෙන නැතුව ඇති. grammar වල base එක. මේ වගේ හැසිරීම ඉක්මනට ඉගෙන ගන්න ඕනේ අපි grammar කොටස් ටික නේද? ඔළුවට දාගන්න නම්. මේවා තමයි grammar කොටස් අපිට ඉගෙන ගන්න නම් අවශ්‍ය තීරණාත්මක සාධකය. Okay? හොඳයි. දැන් මේ ටික අපි ලියාගමු. මොනවද helping verbs? am, is, are. ඒ තුන් දෙනාගේ past tense එක was, were. am, is, are. ඒ තුන් දෙනාගේ past tense එක was, were. will එයාගේ past tense එක would. can එයාගේ past tense එක could. has සහ have එයාගේ past tense එක had. do, does ඒ දෙන්නගේම past tense එක did. may එයාගේ past tense එක might. එතකොට helping verbs සමහරක් වෙලාවට තේරුමක් නැති වෙන්න පුළුවන් අපිට තේරුමක් හොයන්න ගියොත්. දැන් am, is, are කියන එකට තේරුමක් හොයන්න ගියොත් එහෙම නේද? ඩික්ෂනරි එකකින් ඔයාලට තේරෙයි ඉන්නවා, තියෙනවා වගේ අර්ථයක් තමයි තියෙන්නේ. ඒත් was, were හිටියා, තිබ්බා කියලා අර්ථයක් තියෙන්නේ. ඒත් will කියලා එකේ අපිට තේරුමක් එහෙම ගන්න බෑ. will කියලා කියන්නේ උපකාරක ක්‍රියාපද වර්ගයක්. එයා තනිකරම නියෝජනය කරන්නේ අනාගත කාලය. ඒතර will කියන එකේ past tense එක would. can පුළුවන් කියන අර්ථය. එයාගේ past tense එක could. එතකොට has, have තියෙනවා, ඉන්නවා. එතකොට තිබ්බා නැත්නම් හිටියා had. do, does සහ did. do සහ does කියලා කියන්නේ helping verb එකක් විදිහට ලොකු තේරුමක් තියෙන අය නෙවෙයි. හැබැයි මෙයාලට ප්‍රධාන ක්‍රියාපදයක් විදිහට හැසිරෙන්නත් පුළුවන්. ඔය ඔක්කොම පිගෙන ගන්න හදන්නේ දැන්. මේ සහ might. හරි මේ ටික ලියාගෙන හැමෝම chat එකේ message එකක් දාන්න ඉක්මනට finished sir කියලා. හොඳයි මේ ටික ලියාගත්තටමදී අනිවාර්යයෙන්ම මේ ටික පාඩම් තියෙන්න ඕනේ. අපි දැම්ම පාඩම් කරමු. am, is, are, was, were, will, would, can, could, has, have, had, do, does, did, may, might. හරි දැන් මයික් එක ඕෆ් කරගෙන මගෙත් එක කියන්න බලන්න හැමෝම. am, is, are, was, were, will, would, can, could, has, have, had, do, does, did, may, might. Okay, one more time. am, is, are, was, were, will, would, can, could, has, have, had, do, does, did, may, might. Okay, one more time please. am, is, are, was, were, will, would, can, could, has, have, had, do, does, did, may, might. හොඳයි එහෙනම් මේ helping verbs වල හැසිරීම
අපි ඉගෙන ගන්න හදන්නේ. මතක තියාගන්න මෙයාලා උපකාරක ක්‍රියාපද වුණාට මෙයාලා තිය තමයි ලොකුම බලය තියෙන්නේ. හරි. දැන් helping verbs ඉගෙන ගන්නේ මොකටද අපි? helping verbs කියලා කියන්නේ උපකාරක ක්‍රියාපද වර්ගයක්. සිංහලෙන් කියන්නේ උපකාරක ක්‍රියාපද. නැත්නම් ඉංග්‍රීසි වලින් තව වචනයක් කියනවා auxiliary verbs කියලා. ඒකෝර මේ auxiliary verbs ඉගෙන ගන්නේ ඇයි අපි? ඉගෙන ගන්නවා කාරණා කිහිපයකට. පළවෙනි එක තමයි මේ මං ඔයාලට දැන් අද උගන්වන්න හදන්නේ. මේ තමයි පළවෙනි එක. forming negatives. ෆෝම් කරනවා කියලා කියන්නේ හදනවා කියන එක, නිර්මාණය කරනවා කියන එක. negatives. මොකද negative කියලා කියන්නේ? දැන් අපි දන්නවා නේද? COVID නිසාම positive negative කියන එක දන්නවා. negative කියලා කියන්නේ නැහැ කියන එක, නැත යන අර්ථය. forming negatives කියලා කියන්නේ නැත යන අර්ථයේ වාක්‍ය නිර්මාණය කරන්න. helping verbs සහ නැත යන අර්ථයේ වාක්‍ය අතර සම්බන්ධය මොකක්ද? හරි පුදුමයි. මීට කලින් අපි ඔක අහලා නෑනේ. හරි. එහෙනම් හැමෝම ලියා ගන්න සබ් ටොපික් එක නම්බර් 1 කියලා දාලා forming negatives. negatives නිර්මාණය කිරීම. ඕකේ? හොඳයි. අපි ඉස්සෙල්ලාම ගමු පළවෙනි වාක්‍ය විදිහට මෙන්න මේ වාක්‍ය. Nisal is a good boy. දැන් ඔයාලට පේන මම මේ වචනෙන් වචන වෙනම බොක්ස් එකකට දැම්මා. Nisal is a good boy. Nisal කියලා කියන්නේ හොඳ පිරිමි ළමයෙක්. හොඳයි. දැන් එහෙනම් මට මේකේ නැත යන අර්ථයේ වාක්‍ය හදන්න ඕනේ. මට මේකේ හදන්න ඕනේ මොකද්ද? නැත යන අර්ථයේ වාක්‍යයක්. ඒ කියන්නේ නිසල් කියලා කියන හොඳ පිරිමි ළමෙක් නෙවෙයි කියන එක. එහෙනම් නැත යන අර්ථය මම වාක්‍යයකට ගේන්න නම් ඒකට not කියන පදේ දාන්න ඕනේ. not කියලා කියන්නේ නැත කියන එක. not කියන පදේ දාන්න ඕනේ. එතකොට not කියන පදේ මම වාක්‍යෙ කොතෙන්ටද ගෙනත් දාන්නේ? හරි ප්‍රශ්නයක් නේද? ඔයාලට හිතෙන්න පුළුවන් මෙතෙන්ට ගෙනත් දානවද? මෙතෙන්ට ගෙනත් දානවද? මෙතනටද? මේ මෙතනටද? එහෙම නැත්නම් මෙතනටද? නැත්නම් වාක්‍ය මුලට දානවද? මොකද්ද මේ not සහ නේද helping verbs අතර සම්බන්ධය? හොඳයි. හරිම ලේසි වැඩේ. not කියන පදය හැම වෙලාවෙම සම්බන්ධ වෙන්නේ helping verb එකක් එක්ක. කිසිම වෙලාවක not කියන පදයට ස්වාධීනව වාක්‍යයක ඉන්න බෑ. මට කොහේ හරි තැනකට not ගිහිලා දාන්න බෑ. නැත යන අර්ථයේ වාක්‍යයක් හදාගන්න. ඔන්න පළවෙනි සීක්‍රට් එක, පළවෙනි රහස තමයි negatives form කරනකොට නැත යන අර්ථයේ වාක්‍ය නිර්මාණය කරනකොට හැම වෙලේම helping verb එක හොයාගෙන එයාගේ ළඟ තමයි not ගිහිල්ලා දාන්න ඕනේ. helping verb එක ඉස්සරහින් නෙවෙයි, helping verb එක පිටිපස්සේ. තේරුණා නේද? අපි බලමු. හොඳයි. දැන් එහෙනම් මේ වාක්‍යයේ නෙගටිව් එක ෆෝම් කරනකොට නිසල් වෙනස් වෙන්නේ නැහැ. දැන් එහෙනම් දෙවෙනියට තියෙන helping verb එක. අපි helping verbs දැනගෙන ඉන්න ඕන කියලා කිව්වේ ඔන්න ඕක නිසා. am is ඔන්න is ඉන්නවා. එහෙනම් is ට තමයි මම not සම්බන්ධ කරන්නේ. අනිත් ඒවා වෙනස් වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ. good වෙනස් වෙන්නේ නැහැ. boy වෙනස් වෙන්නේ නැහැ. full stop එක වෙනස් වෙන්නේත් නැහැ. එහෙනම් පළවෙනි වාක්‍යෙද අපි ලියාගමු. Nisal is a good boy. මේක නෙගටිව් එක ෆෝම් කරනකොට helping verb එකත් එක්ක not කියන පදේ දෙන බවට ඉක්මනට ලියාගෙන chat එකේ message එකක් දාන්න. හොඳයි. ඒ ලියා ගන්නකොට මෙන්න මේ දෙක විතරක් ලියාගත්තාම ඇති. මෙයා ලියා ගන්න අවශ්‍ය නැහැ. number 1 කියලා දාලා මෙන්න මෙයා විතරක් ලියා ගන්න. මේ දෙන්න විතරක් ලියා ගන්න. Nisal is a good boy. ඊට පස්සේ is කියන එක circle කරගන්න. ඊට පස්සේ එයත් එක්ක not යෙදෙන බවට highlight කරලා තියාගන්න. එතකොට ඔයාලගේ ඔළුවට වදිනවා හැම වෙලෙම helping verb එකත් එක්ක තමයි negative එක form කරන්න අවශ්‍ය not යොදන්න කියලා. අපිට මේක ඕන වෙනවමයි ඉස්සරහට.
Okay, have you finished your writing? Good, good. Then I'll move on to the next slide. Okay. I have a big kite. මට තියෙනවා ලොකු සරුංගලයක්. දැන් ඔයාලට පේනවා ඇති I have a big kite. ඔන්න ඔය වචන පහ මම දැම්ම boxes පහකට. I have a big kite. මට තියෙනවා ලොකු සරුංගලයක්. එහෙනම් මට කියන්න ඕනේ මේකේ නෙගටිව් එක. මට ලොකු සරුංගලයක් නැහැ. එතකොට not කියන පදේ හැම වෙලාවෙම මේ දෙන්නේ කාත් එකද කියලා දැන් ඔයාලා රහස දන්නවා. කවුද helping verb එක? Iද නැහැ. ද නැහැ. Big kite නැහැ. එයාලා helping verbs නෙවෙයි. ඔයාලා දැන් දන්නවා helping verb එක කවුද? Have. එහෙනම් හැම වෙලාවෙම helping verb එකත් එක්ක තමයි අපි not කියන පදේ දාන්නේ. ඔන්න I have not a big kite. Full stop. I have not a big kite. මට ලොකු සරුංගලයක් නැහැ. එහෙනම් දැන් ඔයාලා මේ රහස දන්නවා. දැන් වැඩේ ලේසි. එහෙනම් number 2 දාලා අපි දෙවෙනි example එක ලියාගෙන message එකක් දාමු. Okay? Okay, good. Then I'll move on to the next slide. Third one. A sailor will go to Candy. A sailor will go to Candy. A sailor නුවර යාවි. එහෙනම් ඔන්න මම දැන් වචන පහ නේද boxes පහකට දාලා තියෙන්නේ. full stop එකත් වෙනම එකකට දැම්මා. ඒ ඉස්සරහට අපිට ඕන වෙන නිසා. එහෙනම් අපි දන්නවා helping verb එක මොකක්ද කියලා. දැන් helping verbs එක දන්නේ නැත්නම් යම්කිසි කෙනෙක් not කියන පදේ දාන තැන දන්නේ නැහැ. දැන් ඔයාලට මේ ප්‍රශ්නේ නැහැ. එහෙනම් ඔයාලා දන්නවා කවුද helping verb එක? මෙන්න මේ will. am, is, are, was, were, will, would. ඔන්න will කියවුණා. මෙන්න මෙයා තමයි helping verb එක. එහෙනම් මෙයාට තමයි මම එකතු කරන්නේ කවුද? not කියන පදය. එහෙනම් a sailor will not go to Candy. A sailor will not go to Candy. එහෙනම් තුන්වෙනි example එකට මේක ලියා ගන්න. සුපුරුදු පරිදි අර උඩ තියෙන එක ලියන්න නැතුව මෙන්න මේ අනිත් එක ටික ලියමු. Okay? Okay. We are good friends. අපි හොඳ යාළුවෝ. දැන් මට කියනවා අපි හොඳ යාළුවෝ නෙමෙයි කියලා. දැන් ඔයාලා ක්‍රමය දන්නවා. helping verb එක හඳුන ගන්න, එයාට not එකතු කරන්න. We are not good friends. We are not good friends. අපි හොඳ යාළුවෝ නෙමෙයි. මේකත් ලියා ගන්න. දැන් ඔයාලා ක්‍රමය දන්නවා. හරිම ලේසි වැඩේ. මේව තමයි බේස් එක. බේසික් නොලෙජ් එක. මතක තියාගන්න. මේ බේස් එක අනිවාර්යෙන් දාගන්න ඔලුවට. ඊට පස්සේ අනිත් ග්‍රැමර් කොටස් ටික බොහොම ලේසියෙන් ඔයාලට කියලා දෙන්න පුළුවන්. නේද? අදම මේක ඔලුවට දාගන්න. ආයි වෙන වෙලාවක පාඩම් කරන්න තියාගන්න එපා. දැන්ම මේක ඔලුවට දාගන්න. helping verb එක පාවිච්චි කරනවා negatives form කරන්න. negative වලට not දාන්න ඕනේ. not කියන පදේ හැම වෙලාවෙම helping verb එකක් එක්ක සම්බන්ධ කරනවා. මතක තියාගන්න negative එකක් එක්ක helping verb එක සම්බන්ධ වෙන හැම වතාවකදීම contraction එකක් හැදෙනවා.
අද මම මේකත් එක්කම කන්ට්‍රැක්ෂන්ස් මතක් කරන්නේ නෑ. ඇත්තටම ඔයාලට කන්ට්‍රැක්ෂන්ස් ඒවත් කෙටි කිරීම ටික කියලා දෙන්න දෙයක් නෑ. ඒක මතක් කරන්න විතරයි ඕන. චුට්ටක් ඔලුවට දාගෙන යන් ඉස්සරහට. නේද? අද දවසේ ග්‍රැමර් කොටස් වගේම අපි තෝරාගත්ත ප්‍රශ්න කිහිපයක් කතාත් කරනවා. නේද? හැමදාම ග්‍රැමර් ටික කරන්නේ නෑ. පොඩි ගේම් එකකුත් කරනවා ක්ලාස් එකේදී. පුංචි ඇක්ටිවිටීස් ටිකක් කරනවා. අපේ ක්ලාස් එකේ නේද කම්මැලි හිතෙන්නේ නැති වෙන්න. නේද? මුල් දවස් ටිකේ අපි පැය දෙකකට ක්ලාස් එක සීමා කරාට ඉස්සරහට යනකොට මේක පැය 3-4 වෙවි විභාගය කිට්ටු වෙනකොට අපිට පේපර් එකක් කරන්න උනොත් සමහරක් වෙලාවට ඔයාලට ටිකක් කලින් ජොයින් වෙන්න වෙයි. මගේ ඉස්සරහා පේපර් එක කරන්න වෙයි. ඊට පස්සේ ආන්සර්ස් ටික ඩිස්කස් කරන්න ඕනේ. නේද? හරි ලස්සන ප්ලෑන් එකක් මම සූදානම් කරලා තියෙන්නේ මේ මාස පාට. ඇවිල්ලා බලන්න. නේද? ඉඳලා බලන්න ඉස්සරහට දිගටම. හරි. මේකත් ලියාගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. We are not good friends. හොඳයි. අපි ඊට පස්සේ පුංචි ඇක්ටිවිටි එකක් කරමු. පුංචි ඇක්ටිවිටි එකක් කරමු. හරි මං හිතන්නේ මේකත් ලියා ගන්න ඇති ඔයාලා හැමෝම. හරි අපි මේකත් ලියලා ඉමු has have had එකත් එක්ක. හරි. helping verb එක have කියලා ඔයාලා දන්නවා. එහෙනම් have සහ not එක තමයි සම්බන්ධ වෙන්නේ. have එක තමයි not කියන පදේ සම්බන්ධ වෙන්නේ. I have got an umbrella. මට කුඩයක් තියෙනවා. මට කුඩයක් නැහැ. I have not එහෙම නැත්නම් I haven't got an umbrella. එහෙනම් මතක තියාගන්න හැම වෙලේම not කියන පදේ සම්බන්ධ වෙන helping verb එකක් එක්ක විතරයි. හරි. කරමු බලන්න. මේකත් ලියාගමු. Okay, have you finished? හරි. දැන් එන අපි පුංචි ඇක්ටිවිටි එකක් කරමු. ප්‍රශ්න පහක් තියෙනවා. ඉක්මනට මේ ප්‍රශ්න පහ ලියාගෙන ප්‍රශ්න පහ ලියා ගන්න. ඊට යටින් උත්තර ටික ලියන්න. We are reading books. කොහොමද නෙගටිව් එක ෆෝම් කරන්නේ? They will go to goal. කොහොමද නෙගටිව් එක ෆෝම් කරන්නේ? Sasit is playing chess. She can play the guitar. I am reading a book. ඉක්මනටම ඔයාලගේ ආන්සර් එක ලියලා ආන්සර් එකේ ෆොටෝ එකක් ගහලා ඔයාලා ඉන්න ගෲප් එකට දාන්න. ඕකේ? හරි හැමෝම තමන්ගේ ආන්සර් ගෲප් එකට දාන්න. මම ගෲප් එක චෙක් කරලා තමයි මේකේ ආන්සර්ස් ටික ඔයාලට දෙන්නේ. ඕකේ? හරි ඉක්මන් කරමු.
ඔයාලට පුළුවන් මේක contracted form එකකින් ලියන්න, එහෙම නැත්නම් uncontracted form එකකින් ලියන්නත් පුළුවන්. ඒ කියන්නේ we are not කියලා ලියන්නත් පුළුවන්, we aren't කියලා ලියන්නත් පුළුවන්. ඔයාලගේ තියෙන knowledge එක අනුව වැඩේ කරගෙන යන්න. contraction සම්බන්ධයෙන් knowledge එක මදි නම් ඔයාලට පුළුවන් uncontracted form එකකින් ලියන්න. It doesn't matter, okay? හොඳයි. ඔයාලගේ answers බලන ගමන් නේද? මතක තියාගන්න මම capital නේද? simple ඊට පස්සේ full stops ඔය හැම එකක්ම check කරගෙන යනවා. දැන් ඒවා වෙනම උගන්වන්න බෑනේ. නේද? දැන් සමහර දරුවෝ මම දැක්ක full stops නැහැ. ඒ කියන්නේ නැවතීමේ ඒක නෑ. මතක තියාගන්න ඔයාලා දන්න තුනට විභාගයට ලකුණු අඩු වෙනවා. ඔවට ඈ. ඔයාලගේ writing check කරනකොට නේද? answers ටික කියවන්න මම answers ටික check කරගෙන යන්නේ. පුළුවන් නම් මට කෙඩින් අතර දාන්න දරුවෝ මේ මට හරස් අතර දාපුවම මේ මොකද ඩෙස්ක්ටොප් කම්පියුටර් එකකින් මට පොඩ්ඩක් අමාරුයි කරගෙන යන්න. හරි ඌමනාවෙන් වැඩේ කරගෙන යන බව මට පේනවා දරුවෝ ටික. ඌමනාවෙන් ලියමු. ඌමනාවෙන් කරමු. මං කිව්වා අපි ටීම් එකක් විතර වැඩ කරමු. මෙතනින් අපි හැමෝම එක ඉලක්ක එක ඉන්නේ. අපේ ටාගට් එක තමයි A පාස් එකක් නේද? අපේ ටාගට් එක තමයි B පාස් එකක්. ඊට මෙහා ටාගට්ස් නෑ අපි ළඟ. මතක තියාගන්න. එතෙන්ට අරන් යන්න පුළුවන්. ඔයාලා උනන්දු වෙනවා නම් ඔයාලා කැප වෙනවා නම් අපිට AB විතරක් මේ ක්ලාස් එකෙන් දාන්න පුළුවන්. හැබැයි මතක තියාගන්න දැඩි උත්සාහය, උසුබටනා උත්සාහය. බාධක හම් වෙන්නේ නොසැලෙන බව. සමහරක් වෙලාවට ඡේදයක් හම් වෙයි මෙලෝ දෙයක් තේරෙන්නේ නැහැ. මොකද කරන්න ඕනේ? වැඩේ අතාරින්න එකද? නැහැ. උනන්දු වෙලා තේරුම් හොයාගෙන වචන පාඩම් කරගන්න, වචන මතක තියාගන්න. ඊට පස්සේ එතනින් එහාට සර් වැඩේ කියලා දෙන්න. හරි. ඔයාලගේ ආන්සර්ස් ටික මම මෙතන ගොඩ වෙලාවක් ඉන්නේ නැහැ. ඊට හේතුව තමයි මේ ප්‍රශ්නේ එච්චර අමාරු එකක් නෙවෙයි. හරි. එහෙනම් මම ආන්සර්ස් ටික ඩිස්ප්ලේ කරන්න හදන්නේ. I'm going to display the answers on the screen now. As you see here, not is combined with the helping verb. Here, not is joined with are. You can see it. In the second one, not is joined with will. The third one, is and not. Fourth one, can not. Last one, am not. Hari, එහෙනම් we are not or we aren't. They will not. මොකද මේ will සහ not අතර contraction එක මම චුට්ටක් මේ සයිඩ් එකෙන් ලියන්නම්කෝ මේ අතර contraction එක නේද? are සහ not aren't. මෙතනින්ම මතක් කරගෙන යන්නම් චුට්ටක්. මොකද will සහ not contraction එක? හොඳයි. මොකද will සහ not contraction එක? What is it? It's better you have to open your microphone and answer me. It's very hard to texting. මොකද will සහ not අතර contraction එක? Who can tell me the answer? Won't. Won't. Yes. So how do we spell won't? There are two ways to write won't. මෙහෙම ලියන්නත් පුළුවන් won't. මෙහෙම won't ලියන්නත් පුළුවන්. මෙහෙම won't ලියන්නත් පුළුවන්. So what is the answer? Which one is the correct one? It is the first one or the second one? Second. Second one. පළවෙනි won't කියලා කියන්නේ අවශ්‍යයි. ඕනේ කියන එක. I want an ice cream. මට ice cream එකක් ඕනේ. I want a bun. මට buns එකක් ඕනේ. I want to go to the canteen. මට canteen එකට යන්න ඕනේ. ඒ want වෙනයි. එයා එපා. මේ want තමයි අපිට ඕනේ. බලන්න will සහ not contraction එක. හරි අමුතුයි නේද? බලන්න W අකුර විතරයි තියෙන්නේ. කෝ I අකුර
නෑ. ඩබල් L නෑ. මතක තියාගන්න. is not isn't එක ලේසි. cannot එක තිරගියවල එකක් ඈ. can't ඒක එන්න අකුරකුත් අඩු වෙලා. am not එකේ contraction එකක් නැති බවට මතක තියාගන්න. ඕකේ විධිමත් එකක් නෑ. අවිධිමත් එකක් තියෙනවා. කතා කරද්දී නම් ain't කියලා කියනවා. ඒක අපි ලියන්නේ නෑ මතක තියාගන්න. I ain't reading a book. ඒ කියන්නේ I am not reading a book කියන එකම තමයි. හරි. එහෙනම් ඔයාලගේ answers ටික හරි ඇති නේද හැමෝගෙම? හොඳයි. මං අහන්නේ පහෙන් කීයක් හරිද කියලා. මේක ලේසි නිසා. මෙතන ඉන්න හැමෝගෙම මේ answers ටික හරි ඇති. ඕකේ? හොඳයි. දැන් අපි ඊළඟ slide එකට යමු බලන්න. හොඳයි. දැන් මට මෙන්න මේ වාක්‍ය ලියාගෙන මේකට අංකයක් දාන්න එපා. පහට රූලක් එහා පැත්තෙන් මේක ලියාගෙන මේකේ නෙගටිව් එක ෆෝම් කරන්න බලන්න. නෙගටිව් එක ෆෝම් කරන්න හැමෝම. හොඳයි දරුවනේ. දැන් මේක කරගෙන යනකොට ඔයාලට මම අර කිව්ව තර්කේ මතක් වෙන්න ඕනේ. මොකද්ද? මේක නෙගටිව් එක ෆෝම් කරන්න නම් not කියන පදේ දාන්න ඕනේ. not කියන පදේ දාන්න ඕනේ අනිවාර්යයෙන්ම helping verb එකකට. දැන් මේකේ helping verb එකක් පේනවද? මොනවද helping verbs ටික? දැන් මතක් වෙන්න ඕනේ helping verbs ටික මොනවද කියලා. කියන්න බලන්න මයික් එක ඕෆ් කරමු ඔයාලා. ඉතින් am is are ඊට පස්සේ එයාලගේ past tense එක was were ඊට පස්සේ will එයාගේ past tense එක would මේක මතක් වෙන්න මම මේ කරන්නේ can එයාගේ past tense එක could may අපිට කලින් යන් has have ඒ දෙන්නගේම past tense එක had ඊට පස්සේ do does ඒ දෙන්නගේ past tense එක did ඊට පස්සේ may එයාගේ past tense එක might හොඳයි දැන් එහෙනම් මේ කියපු helping verbs වලින් එකක්වත් මෙතන තියෙනවද එකක්වත් තියෙනවද හොඳට බලන්න මේ කියපු helping verbs වලින් එකක්වත් මෙතන තියෙනවද කියලා මම මේ not කියන එක අයින් කරන්නේ not කියන එක නෙවෙයි අයින් වුනේ වෙන එක හරි එයා අයින් වෙන්නේ නැහැ හරි දැන් මේ කියන helping verbs වලින් එකක්වත් මෙතන තියෙනවද නෑ මෙතන මේ ප්‍රධාන ක්‍රියාපදයක් විතරනේ තියෙන්නේ දැන් එහෙනම් මෙයාට not දාන්න බෑ දැන් කවුරු හරි කෙනෙක් මායා plays not chess කිව්වොත් ඒ උත්තරේ වැරදි දැන් හරි ප්‍රශ්නේ helping verb එකක් නැහැ එහෙනම් not දාන්න විදියකුත් නැහැ එහෙනම් මේක නෙගටිව් එකක් විතර ෆෝම් කරන්න බැරිද මේක නෑ පුළුවන් කොහොමද කරන්න අපි හොඳයි මම මේක අයින් කරන්නම් මේ ටික හොඳයි මේකට ක්‍රමයක් තියෙනවා මොකද්ද ක්‍රමේ helping verb එකක් දැන් ඔයාලට මෙතන පේන නැති වුණාට මෙතන helping verb එකක් ඉන්නවා කොහෙද හැංගිලා ඉන්නවා හොඳයි කවුද මෙතන හැංගිලා ඉන්නේ හොඳයි මං ආයෙ ආපස්සට යන්නම් චුට්ටක් මේ මම දීපු helping verbs අතරින් මතක තියාගන්න මෙන්න මේ helping verb එක පේන්න ඉන්නවා වාක්‍යයක මෙයා වාක්‍යයක පේන්න ඉන්නවා දෙවනියත් පේන්න ඉන්නවා will සහ would වාක්‍යයක පේන්න ඉන්නවා තුන්වෙනියා can සහ could වාක්‍යයක පේන්න එළියේ ඉන්නවා හතර has have had කියන මේ තුන්දෙනාත් වාක්‍යයක පේන්න ඉන්නවා ඊට පස්සේ හයවෙනි එක මේ සහ might වාක්‍යයක පැහැදිලිව පේන්න ඉන්නවා හැබැයි මෙන්න මේ do does සහ did මෙන්න මේ තුන්දෙනා හරි විශේෂයි දැන් ඔයාලා අර ලියපු ලිස්ට් එක ළඟට ආයි යන්න ගිහිලා මෙන්න මේ තුන්දෙනාව කොටු කරගන්න බලන්න ඇයි අපි කොටු කරගන්නේ මේ තුන්දෙනාව කොටු කරගන්නේ මේ තුන්දෙනා හරිම විශේෂයි මොකද්ද මෙයාලගේ විශේෂය මම පැහැදිලි කරන්නම්
ඉස්සෙල්ලා කොටු කරන් ඉන්නකෝ. හරි. හොඳයි. ආයෙසරක් මම පැහැදිලි කරන්නම්. නේද? මයික් එක ඕෆ් වෙලා. හරි. මතක තියාගන්න මායා ප්ලේස් චෙස්.
හොඳයි. දැන් එහෙනම් හොඳයි. මායා ප්ලේස් චෙස්. එහෙනම් ඔයාලා දන්නවා මෙතන හෙල්පින් වර්බ් එක නැහැ අපිට not දාන්න. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් එහෙනම් අපි මොකද කරන්න ඕනේ? හෙල්පින් වර්බ් එක එළියට ගන්න ඕනේ මේකේ නෙගටිව් එක ෆෝම් කරන්න. හොඳයි. දැන් එහෙනම් මොකද කරන්න ඕනේ? මේක අස්සේ හැංගිලා ඉන්නේ කවුද කියලා අපිට හොයන්න පුළුවන්. කවුද මේක අස්සේ හැංගිලා ඉන්නේ? අපිට පුළුවන් මෙන්න මේ S එකෙන් අඳුන ගන්න. කොහොමද S එකෙන් අඳුනගන්නේ? මේ S එක අයිති do does සහ did කියන තුන්දෙනාගෙන් අග S එකක් තියෙන්නේ කවුද? does ගේ විතරයි S එකක් තියෙන්නේ. එහෙනම් මේ ඉන්නේ කවුද මේ? does හැංගිලා. දැන් එහෙනම් මෙන්න මේ does ඔන්නම එරන්ගෙන. හරි. දැන් එහෙනම් මම මොකද කරන්න ඕනේ? නෙගටිව් එක ෆෝම් කරන්න නම් මේ හැංගිලා ඉන්න does එහෙම් පිටින්ම ඇදලා ගන්න ඕනේ එළියට. හරි. දැන් එහෙනම් මම සූදානම් වෙන්නේ මේ does කියන එක ඇදලා ගන්න. හරි. දැන් එහෙනම් place අස්සේ ඉන්න does ඇදලා ගත්ත එළියට දැන් කවුද ඉතුරුනේ? play. එහෙනම් මට පුළුවන් මේ වාක්‍ය මේ විදිහට ලියන්න. මායා does play chess. එහෙනම් මට පුළුවන් දැන් නෙගටිව් එක ෆෝම් කරන්න. ඇයි ඒ? නෙගටිව් එක ෆෝම් කරන්න නම් හෙල්පින් වර්බ් එකක් ඉන්න ඕනේ. ඔන්න දැන් හැංගිලා හිටපු එක්කෙනා ගෙනාව එළියට අල්ලගත්තා. දැන් නෙගටිව් එක ෆෝම් කරා. එහෙනම් මායා does not play chess කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මායා doesn't play chess කියලා කියන්න පුළුවන්. හරි නේද? පැහැදිලි නේද? හොඳයි. අපි එහෙනම් මේක ලියාගමු. හොඳයි. ලියාගෙන chat එකේ message එකක් දාන්න ඉක්මනට. හොඳයි. and eats hoppers. and eats hoppers. දැන් එහෙනම් මේකත් මට නෙගටිව් එකක් විදිහට ෆෝම් කරන්න ඕනේ. හැබැයි මේ තියෙන தත්ත්වය මට නෙගටිව් එක ෆෝම් කරන්න බෑ. ඊට හේතුව නෙගටිව් එක ෆෝම් කරන්න නම් not දාන්න ඕනේ. not අනිවාර්යෙන් දාන්න ඕනේ helping verb එකකට විතරයි. helping verbs මොනවද? am, is, are, was, were, will, would, can, could, has, have, had, do, does, did, may, might. ඔය සෙට් එකෙන් පේන්න ඉන්නවා ඉතුරු ඔක්කොම ටික do, does, සහ did හැරෙන්නට. helping verb එක පේන නැත්තම් කිසි තරකයක් නැහැ. මෙතන ඉන්නේ do, does හරි did හරි. දැන් අපි ක්‍රමය දන්නවා නේද? s එකක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කවුද ඉන්නේ? ඔය s එක වෙන කාගේවත් නෙවෙයි does ගේ. does ගේ s එක. එහෙනම් මොකද කරන්න ඕනේ? does ඇදලා ගන්න ඕනේ එළියට. හරි. දැන් එහෙනම් අපි වැඩේ කරගෙන යමු. හොඳයි. දැන් එහෙනම් eats කියන එක අස්සෙන් මම does එළියට ගත්තා. කවුද ඉතුරු උනේ? s එකත් එක්කම ආපු නිසා s එකක් නැහැ. eat ඉතුරුනා. එහෙනම් මට මේ වාක්‍ය මෙහෙම ලියන්න පුළුවන්. and does eat hoppers. එහෙනම් මට not දාන්න පුළුවන්. and doesn't eat hoppers. හරි. එහෙනම් මේක ලියාගමු. මෙන්න මේක මම සිම්පල් කරන්නම්. මේක ෆුල් ස්ටොප් එක හොඳට. හරි. and doesn't eat hoppers.
and ආප්ප කන්නේ නැහැ. එහෙනම් දැන් අපි දන්නවා helping verb එකක් පේන නැත්නම් හැංගිලා ඉන්න helping verb එක ඇදලා දාන්න ඕනේ එළියට. Okay, have you all finished? හොඳයි. දැන් එහෙනම් ක්‍රමය දන්නවා. helping verb එක ඇදලා ගන්න එළියට. ඊට පස්සේ මොකද කරන්න ඕනේ? දාන not. හොඳයි. දැන් එහෙනම් ඔයාලට වාක්‍ය පහක් කලින් වගේම හම්බ වෙනවා. Kasun runs fast, Meena sings songs, Sasit drinks milk, Vetmi hangs a picture, Kaushita walks slowly. එහෙනම් මේ වාක්‍ය පහ මට negatives විදිහට ෆෝම් කරන්න ඕනේ. කසුන් වේගෙන් දුවන්නේ නැහැ. මීනා සින්දු කියන්නේ නැහැ. සසිත් කිරි බොන්නේ නැහැ. වෙත්මි පින්තූරයක් එල්ලන්නේ නැහැ. කෞෂිත හිමින් ඇවිදින්නේ නැහැ. එහෙනම් negatives form කරන රහස දැන් ඔයාලා දන්නවා. එහෙනම් මේක ඔළුවේ තියාගෙන හොඳට මේ වාක්‍ය පහ ලියලා ෆොටෝ එකක් ගහලා ඉක්මනටම ඔයාලා ඉන්න WhatsApp group එකට දාන්න. මම ආන්සර්ස් ටික චෙක් කරලා තමයි ඩිස්කෂන් එක පටන් ගන්නෙ. ඕකේ? හරියට.
හොඳයි. ඔයාලගේ ආන්සර්ස් දානකොට චුට්ටක් නේද? දැන් කලින් වාක්‍ය බලන් ලියනකොට මෙන්න මෙහෙම වෙනවා. කසුන් runs fast කියන එකේ නෙගටිව් එක කසුන් doesn't eat hoppers වෙලා. එහෙම වෙන්න බෑ නේද? නෙගටිව් එක නම් ඒකටම නෙගටිව් වෙන්න ඕනේ. දැන් කසුන් runs fast කසුන් doesn't run fast වෙන්න ඕනේ. නැත්නම් කසුන් doesn't eat hoppers වෙන්න බෑනේ. නේද? එහෙනම් කලින් එක බලාගෙන තියෙනවා. කලින් එක බැලුවට කමක් නැහැ ඔලුවට දාගන්න ක්‍රමේ. නේද? මං හැමෝගේ ආන්සර්ස් ටික චෙක් කරගෙන යන්නේ. doesn't drink, doesn't hang. දැන් does එළියට ගත්තට පස්සේ verb එකේ s එක තියෙන්න බෑ. හොඳේ. ඒකට හුරු වෙන්න ඔයාලා. හොඳයි. දැන් does එළියට ගත්තාම verb එක දැන් අවිෂ්ක චුට්ටක් චෙක් කරන්න ආන්සර් එක does එළියට ගත්තා කියලා verb එක නැති වෙන්නේ නැහැ. එක්සාම්පල් එක හරි ඔයාගේ. නමුත් ආන්සර්ස් වල එකකවත් main verb එක නැහැ. දැන් ප්‍රධාන ක්‍රියාපදේ නැති වෙන්න විදියක් නැහැ. helping verb එක එළියට ගත්තා කියලා. අයිසරක් මට ඒක ලියලා පෙන්නන්න. හැමෝම තමන්ගේ ආන්සර්ස් ටික දාන්න මං හැම එකක්ම චෙක් කරනවා. හරි ගොඩක් දරුවෝ හරියට කරලා තියෙනවා එක සැරේම. හැම දරුවෙක්ම තමන්ගේ ආන්සර් එක දාන්න. මතක ඇතුව full stop question marks ගැලපෙන තැන් වලට දාන්න. මෙතන question mark එකක් නම් නැහැ. full stop එක අනිවාර්යයෙන්ම වාක්‍යයක තියන්න පුරුදු වෙන්න. ඒක හුරු වෙන්න. හරි. දැන් සමහර දරුවන්ට නේද දැන් does එළියට ගත්තට පස්සේ verb එකේ s ඉතුරු වෙන්න බෑ. දැන් doesn't runs කියන්න බෑ. doesn't sings කියන්න බෑ. doesn't drinks කියන්න බෑ. doesn't hangs කියන්න බෑ. doesn't walks කියන්න බෑ. ඊට හේතුව තමයි මේ s එක does ගේ does ඇදලා ගත්තට පස්සේ does එක්කම මේ s එක එහා පැත්තට යනවා. එහෙනම් s එකක් ඉතිරි වෙන්න බැරි බවට නේද? හොඳට මතක තියාගන්න. මේක හුරු වෙන්න ඕන. තව ටිකක් ඔයාලට වැඩ දෙන්න වෙනවා. මේවා මූලික දැනුම නේද? දැන් හිතන්නේ අහන්න එපා මේවා විභාගයට එනවද? නෑ. මේක විභාගයට එන්නේ නැති වුණාට මේක පදනම් කරගත්ත ග්‍රැමර් කොටස් ටික අනිවාර්යයෙන්ම විභාගයට එනවා. එහෙනම් බේසික් ග්‍රැමර් නොලෙජ් එක ඔයාලට ගන්න නම් අනිවාර්යයෙන්ම මේ ටික ප්‍රැක්ටිස් කරන්න ඕනේ. ඕකේ? හොඳයි. මේක ගොඩක් අයගේ හරි. එහෙනම් දැන් ඔයාලගේ ආන්සර්ස් ටික චෙක් කරගන්න පුළුවන්. මම ඔයාලට ආන්සර්ස් ටික ඩිස්ප්ලේ කරන්නම්. Kasun doesn't run fast. Meena doesn't sing songs. Sasit doesn't drink milk. Vetmi doesn't hang a picture. Kaushita doesn't walk slowly. So if your answers are correct, you can correct them by yourselves by using a red pen. රතු පෑනකින් ඔයාලම correct කරගන්න මේ ටික. Okay?
පන්ති ඉවරද ඔයාට? හරි. දැන් එහෙනම් හැමෝගෙම ආන්සර්ස් කරෙක්ට් කරගත්තා නේද? ඕකේ good. හොඳයි. දැන් එහෙනම් අපි ඊළඟ වැඩේට යන්න කලින් පුංචි ගේම් එකක් කරමු නේද? අතරම පුංචි ඇක්ටිවිටි එකක් මේක. හරි. අපි බලමුකෝ මොකක්ද කියලා මේක. හොඳයි. මේක එක්තරා විදිහක මෙමරි ගේම් එකක් නේද? එක එක ගේම්ස් වර්ග තියෙනවා. අපි නේද දවසකට මොකක් හරි ගේම් එකක් කරමු. මොන හරි දෙයක් ඉගෙන ගන්නත් එක්ක. Okay? Actually this is a memory game. So you have to memorize these images in your mind very carefully. Then I'll explain what to do here. Okay? That's number 1. හොඳයි. මොකද මේ කරන්න තියෙන්නේ? Very simple නේ. So you have to memorize these images. මේ ඉමේජස් ටික මතක තියාගන්න. ඊට පස්සේ මේව ටික මම හයිඩ් කරාට පස්සේ ඔයාලා කියන්න ඕනේ මේ ඉමේජස් කොතනද තිබ්බේ කියලා. ඕකේ? මෙන්න මේ විදියට. මං අහනවා මෙන්න විදියට. Where was it? මෙන්න මේක. Was it number 1 2 3 4 5 6? ඊට පස්සේ ඔයාලට මතක නම් මොකද කරන්න ඕනේ? නේද? නම්බර් එක ඔයාලා chat එකේ දාන්න ඕනේ. ඕකේ? හරි. මේක නම් සිම්පල් ඈ. අපි ඉස්සරහට යන්න ටික ටික. Let's memorize these images. A vehicle, a plant, target, a bulb, a thumb, and arms. Okay? Memorize these images very carefully, especially the places where they are. Okay, where was it? You have to put the correct answer in the chat box. Where was it? Yes, it was in number. Okay. Let's wait. Yes, it was in number 2. Good. You all are good. 1 2 3 4 5 6. What's next? Where was it? The vehicle? Where was it? Where was the vehicle? Yes, you all are correct. Test number 3. Plant, butterfly, yellow one, tree, blue one, butterfly, sun, and a strawberry. Okay. Where was the tree? Where was it? Where was it? Yes, it's very easy. Okay, the early stages are not too difficult to remember. They are easy. Yes, it was in number 3. Then the next one, where was it? The sun, where was it? Where was it? Where was it? It was in number 5. It was in number 5. Very good. You all are correct. The last one. Where was the butterfly? The blue one. Where was it? Was it number 2 or number 4? It wasn't in number 2. It was in number 4. Very good. Test number 4. This time,
we will get another 6 images. Okay, one, two, three, four, five, six. The gift, where was it? Where was the gift? Where was the gift? Number 4 or number 6? It was in number 4. Okay. Okay. It was in number 5. It was in number 4. Okay. Where was that toy? Where was it? Yes, it was in number 1. It is very easy, not too difficult. Where was that bunch of fruits? Where was it? A bunch of fruits. It was in number 5. Very good. Okay. Okay. It's very easy now. Okay, now let's move on to the difficult task. ටිකක් අමාරු ටාස්ක් එකකට යන්න අපි. Let's continue. Okay, test number 5. This time, the images are not very familiar to remember. You have to keep them in your mind very, very carefully. Okay. So now get ready. Get ready, my dear students. Where was it? Where was that image? Where was it? So I'm getting different answers. 4, 3, 10, 9, 9, 10, 9, 9, 10. Okay. Shall we see it? It was in number 4. It was in number 4. Okay. Test number 6. Test number 6. A horse, a gloves, an egg, a bunch of fruits, basket, a rose, a leaf, clouds, another plant, and a flower plant. So remember them very, very carefully in your mind. Where was this one? Where was it? Was it number 1? No. It was in number 3. Yes. Good. It was in number 3. Where were the clouds? 8, 9, 3, 8, 8. Okay. Let's see. It was in number 8. Well done. Okay, that's number 7. As you see, the images are not very familiar. මේ හුරුපුරුදු images නෙවෙයි. That's why we can't keep them in our minds very clearly. ඒ නිසාම ටිකක් මේවා ඔළුවේ තියාගන්න අමාරුයි අපිට. Okay? Okay. Where was it? Where was the toothbrush and the tube of toothpaste? Where were them? Yes.
Number 2. You are correct. That face, where was it? Where was it? Where was it? It was in number 5. It was in number 5. Okay. And try this one. Where was it? Where was it? Was it in number 6 or 7? Let's wait. Yes, it was in number 7. Okay. This will be the last one for today, children. Test number 8. Fan, fly, a bug, strawberry, a rainbow, fence, flower, grass, a leaf, maybe a camera. So keep them in your mind very, very carefully. Where was the bug? Where was it? Where was the bug? 2, 3, 5, 4. I'm getting different answers from you. Too many different answers. Okay, let's wait and see. It was in number 3, isn't it? Yes. Okay. Where was it? Where was it? Okay. Different answers, 9 and 8. Let's wait and see. It was in number 9. Yes. Okay. Shall we try again? The rainbow. Where was the rainbow? Yes. The answer is correct. It was in number 5. Okay. The last one, I suppose. Where was the fence? Where was the fence? Where was it? Where was it? So I'm getting answers as 6. Yes, you are correct. It was in number 6. Okay. හොඳයි. හොඳයි. දැන් ඉතින් අපේ දරුවන්ගේ මතකය නේද? ඔන්න සර් චෙක් කරා ගේම් එකක් කියලා බොරුවට පෙන්නලා දැන් අපේ දරුවන්ට මතක තියාගන්න පුළුවන් ගණන දේවල් නේද? ගේම් එකේ ඔය නේද? ඒවා very hard ඒවත් පුළුවන් නම් මේ වචන ටිකක් දුන්නොත් මතක තියාගන්න පුළුවන්. හොඳයි. ඔයාලා දක්ෂයෝ ටිකක් හැමෝම මේ වැඩේ කරගන්න පුළුවන්. ඔයාලා තියපු ටාගට්ස් වලට ඔයාට යන්න පුළුවන්. ඒක මට විශ්වාසයි. ගොඩාක් දරුවෝ උමනාවෙන් මේ වැඩේ කරා. මම දැක්ක ගොඩක් අයගේ ආන්සර්ස්. ගොඩක් අයගේ ආන්සර්ස් හරි ගියා. වැරදුනේ එකක් හෝ දෙකක් වගේ. සමහර අයගේ 100%ක් කියපු ආන්සර්ස් හරි. ඒ කියන්නේ ඔයාලගේ මතකය සුපර් සුපිරිම තමයි. හොඳයි. දැන් අපි එහෙනම් අපි ඊළඟ වැඩේට යන්. හරි. හොඳයි. Now look at this sentence. Boys play chess. Boys play chess. As you see, you can't see any helping verb in the sentence. You can't see any helping verb. Helping verb එකක්වත් ඔයාලට මේ sentence එකේ දකින්න බෑ. මෙන්න verb එක, main verb එක, අඩු ගන්න s එකවත් නැහැ. දැන් s එක නැත්තම් අනිවාර්යයෙන්ම කවුද ඉන්නේ මෙතන හැංගිලා? මං කිව්වද පාඩම do සහ does අතර විතරයි. does ඉන්නවනම් අනිවාර්යයෙන්ම s හරි es හරි අග තියෙනවා. ඔය දෙන්නගෙන් තමයි අල්ල ගන්න වෙන්නේ. ඔය does ගේ s එක හරි es එක හරි තියෙනවා. දැන් වැඩේ තියෙන්නේ මෙතන කවුරුත් නැහැ. එහෙනම් කවුද හැංගිලා ඉන්නේ? අනිවාර්යයෙන්ම s එකක්
es එකක් ies අග නැත්තම් අනිවාර්යයෙන්ම හැංගිලා ඉනි do. වැඩේ ලේසි දැන්. do හැංගිලා ඉනෝ නම් හොයන්න ලේසි. මොකද්ද ලේසිය? යාගේ මුකුත්ම නෑ හොයාගන්න. හරි. ඔන්න දැන් boys play L කියන මම මෙන්න මේ sentence එක ගන්නවා. දැන් මොකද කරන්න ඕනේ? මෙයා සීන helping verb එක එළියට දාන්න ඕනේ negative එක form කරන්න කලින්. එහෙනම් do ඇදලා ගත්ත එළියට. අනේ ඉතින් do ඇදලා ගත්ත කියලා play එකේ මුකුත්ම වෙනසක් වෙන්න විදියක් නෑ. මොකද do ට ඕනේ තරම් ඉඩ තියෙනවා හැංගිලා ඉන්න play ඇස්සේ. does ගේ අකුරු වැඩිනේ. කෑල්ලක් දෙකක් එළියට පනිනවා. do ගේ එහෙම පනිනවද? නෑ. එයාගේ පනින්නේ නෑ. දැන් එහෙනම් මට මේ sentence එක මෙන්න මේ විදිහට ලියන්න පුළුවන්. Boys do play chess. මේ do ඇදලා ගත්තේ මොකටද අපි එළියට? නෙගටිව් එක ෆෝම් කරන්න. දැන් එහෙනම් මට නොට් ගෙනල්ලා දාන්න පුළුවන් doත් එක්ක. Boys don't play LA. හරි. LA කියන එකේ ඊ අකුර ඔටෝමැටිකලි කැපිටල් වෙනවා. හරි. දැන් හරි. okay. Boys do not එහෙම නැත්නම් don't play LA. පිරිමි ළමයි LA සෙල්ලම් කරන්නේ නැහැ. එහෙනම් දැන් අපිට පුළුවන් negatives form කරන්න helping verb එකක් එළියේ තිබ්බත් නැතත්. එළියේ තිබ්බොත් වැඩේ ලේසි. එළියේ තිබුණ නැතත් ඇදලා ඉන්න කාව එළියට අරගෙන හරි අපි දැන් negative එක form කරන්න දන්නවා. හොඳයි. එහෙනම් මේ sentence එක ලියාගමු ඉක්මනට අපි. හරි. ඉක්මනට ලියාගෙන chat එකේ message එකක් දාන්න. නේද? අපි basics වලට ලොකු කාලයක් අරගෙන තේරුමක් නැහැ. ඉක්මනට මේ ටික හදාගෙන revision වලටයි ලොකු කාලෙ දෙන්න ඕනේ. okay. හරි. they collect garbage. දැන් මේක ඔවුන් එකතු කරනවා කුණු. දැන් මට කියන්න ඕන ඔවුන් කුණු එකතු කරන්නේ නැහැ කියලා. නැහැ කියන පදේ not. මට දැන් not ගෙනත් දාන්න බෑ මේ විදියට. not යෙදෙන්නේ හැම වෙලාවෙම helping verb එකක් එක්ක විතරම විතරයි. දැන් එහෙනම් helping verb එකක් පේන්න නැත්නම් අනිවාර්යයෙන්ම main verb එක ඇස්සේ හැංගිලා ඉන්නවා. දැන් මොකද කරන්නේ අපි අසර අත දාලා බලනවා කවුද ඉන්නේ කියලා. අත දාන්න දෙයක් නෑ අසට. කලෙක් දිහා බලපුවාම කියන්න පුළුවන් කවුද ඉන්නේ කියලා. අකට es තියෙනවා නම් අනිවාර්යයෙන්ම does ඉන්නවා. එහෙම එකක් නෑ. අනිවාර්යයෙන්ම මෙතන හැංගිලා ඉන්නේ do කියන එක දැන් පැහැදිලි. එහෙනම් they do ඇදලා ගත්ත එළියට collect කියන එකේ කිසි වෙනසක් නෑ. do ට ඕනේ තරම් ඉඩ තියෙනවා collect ඇස්සේ හැංගෙන්න. එයා පුංචි අකුරු දෙකක් නිසා. හරි. දැන් එහෙනම් do ඇදලා ගත්තාම collect ඒ විදිහටම ඉතිරි වෙනවා. දැන් මට මේ වාක්‍ය ලියන්න පුළුවන්. they do collect garbage. දැන් මට පුළුවන් මේකට ඕන දෙයක් කරන්න helping verb එක ඇදලා ගත්ත නිසා එළියට not දාන්න පුළුවන්. they do not එහෙම නැත්නම් don't collect garbage. ආයිසරක් garbage කියන එකේ G අකුර automatically capital වෙලා. හොඳයි. ඉක්මනට මේකත් ලියා ගන්න. Okay, finished. Very good. Okay. Now on the screen you can see some activities are mentioned. So you have to form the negatives of these sentences. Okay. Now you will be given only 5 minutes to finish this task. Okay.
After finishing your task, you have to put a picture or take a photo and put it in the WhatsApp group. Okay, now start. හරි මං කියපු එක තේරෙන දේ විශ්වාස කරනවා ඔයාලට. මම කිව්වේ මේ වැඩේ කරලා ඉවරලා take a picture and put it in the WhatsApp group. ඔයාලගේ WhatsApp group එකට මේක දාන්න ඕනේ.
ඕකේ හරි දැන් එහෙනම් ගොඩක් දරුවෝ ආන්සර්ස් එවලා තිනේ මම බැලුවා නේද සමහර දරුවන්ට තාමත් පැටලෙනවා නේද මෙතන do එළියට ගත්තට පස්සේ main verb එක අතෑරෙනවා නේද we don't stamps කිව්වට හරියන්නේ නැහැ paste කියන කෝනේ දැන් නේද දැන් මේක අමාරු නෑ චුට්ටක් විතර මේකට හුරු වෙන්න හරි මේවා තමයි හොඳයි ආන්සර්ස් ටික වෙන්න ඕනේ හරි එහෙනම් අපිට නේද we don't paste stamps ඊට පස්සේ දෙවෙනි එකට we don't clean the garden girls don't come early teachers don't correct our books you don't drink milk හරි එහෙනම් ඔයාලට මේ ආන්සර්ස් ටික correct කරගන්න පුළුවන් okay we don't paste they don't clean girls don't come teachers don't correct you don't drink milk okay හොඳයි දැන් එහෙනම් මම ඔයාලගේ ගෲප් එකට කලින් සතියේ දැම්මා O level 2020 වල ඔයාලා ලියපු O level paper එක. ඒකේ print එකක් එහෙම අරගන්න කියලා. තාම මේක අරගත්තේ නැද්ද ඔයාලා? අද අපි ඒකේ ප්‍රශ්න කිහිපයක් කතා කරන්න සූදානම් වෙනවා. හරි මම අදට මම ස්ක්‍රීන් එකේ ඔයාලගේ question එක ඩිස්ප්ලේ කරන්නම්. ඊට පස්සේ අපිට නේද මම අර කිව්වා group එකේ දාලා තියෙන විස්තර ටික ඒ ටික අපි බලමු. ඕකේ. හොඳයි හැමෝම දැන් ස්ක්‍රීන් එකේ ඩිස්ප්ලේ වෙන question එක දිහා චුට්ටක් බලන්න. ද ටෙස්ට් එකක් තියෙනවා කරන්න. හොඳයි මේ ප්‍රශ්න වලින් මම ඔයාලට කියවන්න ලොකු වෙලාවක් යන්නේ නැති එකක් ගන්නම්. හරි අපි ඉස්සලම් පළවෙනි එක කරමු. මම මේකේ vocabulary එක තමයි ඔයාලට කියන්න බලාපොරොත්තු වෙන්නේ. ඔයාලට මේ වැඩේ කරලා තියෙන්නේ. නේද? ගොඩක් දරුවෝ මේක අමාරු වචන ටික තෝරගෙන ඔයාලා ලිව්වා. හරි. හොඳයි. පුංචි වෙලාවක් දෙන්නම් ඔයාලා print out ගත දරුවෝ paper එකේ කරන් අනිත් දරුවෝ screen එකේ දිහා බලාගෙන කරන්න උත්සාහ කරන්න. හරි විනාඩි 2ක් 3ක් වගේ පුංචි කාලයක් දෙන්න මම.
හරි ඉවර නම් chat එකේ yes කියලා දාන්න හැමෝම. හොඳයි. හරි මම පුංචි වෙලාවක් ගන්න මේක පැහැදිලි කරන්න. නේද? මේ වගේ ප්‍රශ්නයක් තමයි ඇත්තටම අපිට පළවෙනි ප්‍රශ්න පත්‍රයට ලැබෙන්නේ. ඇත්තටම ලේසි. දැන් ඔයාලා දන්නවා O level structures papers වලින් පළවෙනි ප්‍රශ්න පත්‍රේ අපිට හම්බෙන්නේ grade 6 7 8 මට්ටමේ. ලකුණු 40න්. මතක තියාගන්න ලකුණු 40න් 30 35 අතර ගොඩක් ළමයි ගන්නවා. එතකොට අපි ෆවුන්ඩේෂන් එක දාගන්න ඉංග්‍රීසි වලට A සහ B වලට ඔන්න ඔය පේපර් එකේ. ඔය පේපර් එකට දැන් අවුරුදු දෙකක් තිස්සේ ළමයි මම පුහුණු කළා. උපරිම 38කට අරන් ඇවිල්ලා තියෙනවා. දරුවෝ කිහිප දෙනෙක් ආවා 37 සහ 38. ගිය අවුරුද්දෙත් මම හිතන්නේ 35 36 වගේ ආවා. මතක තියාගන්න 37 සහ 38 මට්ටමට යන්න පුළුවන් නම් ඔයාලට ඒකකට ලොකු chance එකක්. දැන් සමහර දරුවෝ ඉන්නවා මෙතනත් ගිය අවුරුද්දේ O level මේ පේපර් එකට ලකුණු 35 36 ගත්ත දරුවෝ. එතකොට 37 38 මට්ටමට ලකුණු දෙකක් අඩු නම් සමහරක් වෙලාවට ඒක මිස් වෙන්නේ නැත්තේ සමහරක් වෙලාවට ඔන්න ඔය ලකුණු දෙකෙන් වෙන්න ඕනේ. ඔය ලකුණු දෙකෙන් වෙන්න ඕනේ ඒක නේද? මිස් වෙච්ච දරුවෝ. හොඳයි. ඒ හන්ද මතක තියාගන්න මේ පේපර් එකට උපරිම ලකුණු ප්‍රමාණයක් ගන්නම වෙනවා. instructions උපදෙස්. avoid fast food. fast food කියලා කියන්නේ ක්ෂණික ආහාර. නේද? නැත්නම් අපි කියන short eats කියලා. කෙටි ආහාර. avoid වලකින්න එපා කියලා කියන්නේ එපා. avoid කියන්නේ එපා කියන එක. දෙවැනි එක get your temperature checked. temperature කියලා කියන්නේ උෂ්ණත්වය. නේද? ශරීර උෂ්ණත්ව ප්‍රමාණය check. get checked. ඔන්න බලන්න දෙන්න ඉන්නේ දෙපැත්තේ. මේ දෙන්න තමයි මේ verb එක get checked කියලා කියන්නේ check කරගන්න කියන එක. තුන්වෙනි එක wear අඳින්න පළඳින්න a face mask. face mask එකක් පළඳින්නලු. use the hand sanitizer. sanitizer එකක් පාවිච්චි කරන්නලු. නේද? අපි දන්නවා sanitizer කියන වචනේ දැනගන්න ඕන විෂ බීජ නාශක. wash your hands. අත් හොදන්න. maintain පවත්වා ගන්න maintain කරන්න. නේද? මම කියනවාට maintain කරන්න enriched vocabulary එකක්. හොඳ පුළුල්ව පැතිරිච්ච vocabulary එකක් වාග් මාලාවක් පවත්වාගෙන යන්න. ඒක තමයි the easiest way to get higher marks for English. 2 meter distance මීටර දෙකක පරතරය. එතකොට මේකට උත්තර නම් ඇත්තටම ඔයාලට අමාරු නෑ. avoid fast foods. එහෙනම් එකට ඒ යාලා දීලා තියෙනවා. දෙක get your temperature checked. අපි වල්න උණ චෙක් කරන්නේ මොකෙන්ද? C එකෙන්. 3 wear a face mask. face mask එකක් දාන්නේ මෙන්න මේක. 4 use hand sanitizer. එහෙනම් මෙන්න මේක තමයි sanitizers දාන්නේ. wash your hands. අත් හොදන එක B වලට යනවා. ඊට පස්සේ අන්තිම එක maintain 2 meter distance. එතකොට 2 meters මෙතන නේද? ඔයාලට symbols වලින්ම තියෙනවා. එහෙනම් අන්තිමකට උත්තරේ E. මේවා වරදින්න බෑ. මේවා වරදිනවා කියලා කියන්නේ එකක් වරදිනොත් දෙකක් වරදිනවා. ලකුණු දෙකක්. මතක තියාගන්න පළවෙනි ප්‍රශ්න පත්‍රයේ ඔබට නොලැබෙන එක ලකුණක් හරි දෙවෙනි එකකින් උපුටලා ගන්න නම් වැඩේ අමාරුයි. උදාහරණයක් විදිහට මම කියන්නේ හැමදාම නේද? දැන් ඔයාලා හැමෝම ඔය චූම්පාන් ලොරියෙන් නැත්තම් ත්‍රිවිල් එකකින් පාන් ගන්නවනේ, බනිස් ගන්නවනේ. නවත්තලා තියෙද්දි ගන්නේ නැතුව ස්ටාර්ට් කළා නේද? මියුසික් එක දාගෙන යනකොට පස්සෙන් ගිහලා දුවලා ගන්නවා වගේ වැඩක්. කවදාකවත් චූම්පාන් වාහනයකට පස්සෙකින් දුවලා ගිහලා ගන්න පුළුවන්ද? නේද? ඒක කරන්න බෑ. ඊට ලේසි නේද? පැයක් විතර පාර හිටන් බලාගෙන ඉන්නවා. අය පහුවෙච්ච එකක් අල්ලන්න බෑ ලේසි. ඒ වගේ තමයි පළවෙනි ප්‍රශ්න පත්‍රයෙන් ඔයාලා එක ලකුණක් හරි මගේ අරගත්තොත් දෙවෙනි එකෙන් ලකුණක් ගන්න ලේසි නෑ. හරි එහෙනම් මගේ ටාගට් එක තමයි පළවෙනි එකට 35 ප්ලස් ඔයාලව හුරු කරවන්න. එතෙන්ට කරවන එක මහ ලොකු වැඩක් නෙවෙයි. මම කලින් අවුරුදු නේද 3කම වගේ මේක කරලා තියෙනවා. හොඳයි. අපි ඊළඟ ප්‍රශ්නේ දෙවෙනි එක කරේ නෑ. අපි දෙවෙනි එකටත් ඉක්මනටම කරමු. හරි ඔයාලට මම නේද පෝස්ට් එකේ වෙනකන් ඔයාලගේ පේපර්ස් ටික මම ලබන සතියේ දාන පේපර් එක print out ගන්න. ලබන සතියේ වෙනකොට ඒක මට හදාගන්න බැරි වේවි කියලා හිතනවා. එහෙනම් හැමෝම ලබන සතියේ දාන පේපර් එක print out ගන්න.
අපි ඊට පස්සේ කොටසින් කොටස සාකච්ඡා කරනවා කොහොමද ඒවට උත්තර ගන්න කියලා. නේද? පාස් පේපර් පොතක් ගත්තනම් ඔයාලට උත්තර ඕන තරම් තියෙනවානේ. එහෙනම් නේද ක්ලාස් එකක තියෙන වෙනස මොකද්ද? ක්ලාස් එකේ උත්තර ගන්න විදියත් කියලා දෙනවා. එහෙනම් නේද මොඩල් පේපර්ස් හෝ පාස් පේපර්ස් තවදුරටත් එෆෙක්ටිව් නෑ කියන එක දැන් ඔයාලත් දන්නවා. හරි. අපි මේකට කරලා ඉක්මනට chat එකේ මැසේජ් එකක් දාමු. කරවාමයි. Okay, the time will be enough now, okay? Hello. Is that Nanduni? Siobhan here. Is that Nanduni? නේද? Hello. මේ නඳුනිද කියලා අහනවා. Siobhan here. Hello Siobhan. How are you doing?
මේ how are you doing කියලා කියන ඔයා මොනවද කරන්න කියලා නෙමෙයි අහන්නේ. ඔයා කොහොමද කියලා අහන්නේ. කොහොමද මේ දවස්වල වගේ අර්ථයක් තියෙන්නේ? Not bad. Did you watch the science lesson this morning? මේ මේ සඳුදා, ඒ කියන්නේ this morning කියන්නේ අද උදේ කියන අර්ථය. science lesson එක බැලුවද නේද? ඇයි මෙතන මේ බැලුවද කියලා අහන්නේ? science lesson එකට බැලුවද? මේක කොවිඩ් කාලේ දුන්නේ නේද? කොවිඩ් කාලේ නම් අපි දන්නවා science lesson එක YouTube එකේ අප්ලෝඩ් කරපු එකක් ගැන වෙන්නේ නැති මේ කියන්නේ. එහෙම නැත්නම් cloud වල මොකක් හරි storage එකක lesson එකක් ගැන වෙන්න ඕන මේ කියන්නේ. අපි බලමු ඉස්සරහට නේද? No, I couldn't. නෑ මට බැරි වුණා. I woke up a little. Woke up කියන්නේ නැගිට්ටා. A little. ටිකක්. උත්තරේ late. පරක් වෙලා. Did you watch it? ඔයා ඒක බැලුවද? Yeah. It was an an වලින් හොයන්න පුළුවන් උත්තරේ. an vowel sound එකකින් පටන් ගන්නේ an. ඒ කියන්නේ මෙතන හිස්තැනට තියෙන්න ඕනේ vowel අකුරකින් පටන් ගන්න වචනයක්. එහෙම තියෙන්නේ එක අකුරයි. ඒ නැතත් අපිට තේරුමින් හොයන්න පුළුවන්. Yeah, it was an interesting lesson on pollution. Pollution කියලා කියන්නේ පරිසර දූෂණය. Interesting lesson on pollution. Who ඊට පස්සේ අහනවා කවුද? Who the lesson? Who taught the lesson? කවුද ඉගෙනුවේ lesson එක? එහෙනම් මේ වචනේ අපි දැනගන්න ඕනේ teach කියන එකේ past tense එක. teach කියන්නේ උගන්වනවා. taught කියලා කියන්නේ ඉගෙනුවා. Who taught the lesson? කවුද ඉගෙනුවේ? Mr. සිවගුරුරත්න නේද? සිවගුරුනාදන්. He explained it. ඔයා ඒක පැහැදිලි කරා කොහොමද? Explain it clearly with many examples. Examples ගොඩක් එක්ක Mr. සිවගුරුනාදන් ඒක explain කරා, පැහැදිලි කරා. I feel bad I missed it. නේද? ඒක මගහැරුණාට මට නිකන් ලොකු මේකක් දැනෙනවා කියලා කියන්නේ. කියන්නේ ඒක යා කනගාටුවක් කියන්නේ. Don't worry. I took down some notes. note ලියා ගන්නවට ඉංග්‍රීසි වලින් කියලා අපි කියන්නේ take down notes කියලා. ලියා ගන්නවට. ලියා ගත්තට took down නේද? මම කියනවා දැන් ඔන්න ඉන්න ගමන් ක්ලාස් ඉන්න ගමන් now let's take down some notes. ඒ කියන්නේ අපි note එකක් ලියා ගමු කියලා කියන්නේ. ඔන්න මම දැන් කියවනවා note එක. එහෙනම් take down ලියා ගන්නවා, took down ලියා ගත්තා. මම notes ටික ලියා ගත්තා. I will share them with you. මම ඔයත් එක්ක ඒවා share කර ගන්නවා. thanks Siobhan. You are welcome. මදුනි කියනවා you are welcome. එහෙනම් උත්තර ටික අපහැදිලි නම් ඔන්න ආයතරයක් මම කියන්නම්. එකට C, දෙකට D නේද? ලේට්. ඊට පස්සේ 3ට B, ඊට පස්සේ 4ට E, ඊට පස්සේ 5ට F clearly, ඊට පස්සේ 6ට A share. තමයි answers ටික. හරි. මට නිකමට දාන්න බලන්න ඔයාලගේ 5න් කීයක් හරිද කියලා chat එකේ answers ටික. මේක නම් ඔයාලට හුරු පුරුදු නිසාද කරන්න ඇති. මම දැන් අලුත් paper එකක් දැන් group එකේ දාන්න හදන්නේ. ඒකේ print out අරගෙන අපි ලබන සතියේ සූදානම් වෙමු class එකට. නේද? අපි ලබන සතියේකට වෙලාවක් කියලා කරමු class එකට. class එක පටන් ගන්න කලින් නේද? අපි 6ට class එක පටන් ගමු. 6ට අරගෙන ඔයාලා ලියන්න ඕනේ. ඒක ලියලා ඊට පස්සේ අපි 4 class එක discuss කරන්න පටන් ගමු. ඊට පස්සේ අපි normally grammar lesson එකත් කරගෙන යන්න. ඊළඟ step එකට යන්න අපි. හැමෝම තමන්ගේ progress එක දාන්න. හතරක් වුණේ කොහොමද? ඒ කියන්නේ එකම උත්තරේ දෙපාරක් දැම්මොත් තමයි හතරක් වෙන්නේ. මතක තියාගන්න මේව නම් වරද්දන්න එපා. මේව ප්‍රැක්ටිස් කරලා යන්න පුළුවන්. මේ papers අපි 20ක් 30ක් විතර කරලා යන්නේ විභාගෙට. මේවා අනිවාර්යෙන්ම එකම જાති ඒවා ටිකක් කරකවන්න ඔයාලට තේරෙයි. මේවා මහ ලොකු අමාරු දේවල් නෙවෙයි. නේද? මේකේ ක්‍රමය දන්නවනම් ප්‍රශ්න පත්‍ර හැදෙන සහ අනුමාන රටා ක්‍රමය දන්නවනම් ඔයාලව ඒකට හුරු කරන එක nothing. එකම දෙයයි මං කියන එක හරියට අහන්න ඕනේ. මම දෙන විදිහට වැඩ ටික කරන්න ඕනේ. මාව හරියට ෆලෝ කරන්න ඕනේ. එතනයි තියෙන්නේ ඔයාලගේ පැත්තෙන් වෙන්න ඕන දේවල්. මං දෙන දේ ටික හරියට කරන්න. නේද? කලින් අවුරුදු වල මම පෙන්නපු රිසල්ට් එක දැම්මේ ඔන්න ඔය ක්‍රමයට. ඔයාලට විශ්වාසයක් තියෙන්න ඕනේ නම් සර් කියන එක හරි. හොඳයි. මේකට හොඳ හුරුවක් පුහුණුවක් ඕනේ. මතක තියාගන්න පළවෙනි ප්‍රශ්න පත්‍රයට 40න් 35 පැනලක් ගන්නම ඕනේ. 38ක් යන්න පුළුවන්. ඒ 38 ඇදෙන්නෙත් අපේ රයිටින්ග්ස් වලින් විතරයි අඩු කරගන්න පුළුවන්. එක්සාම්පල්ස් විදියට නේද? අපිට 8 වෙනි එකට
5න් 5ම නැතත් 5න් 4ක් ලැබෙන්න පුළුවන් පුංචි පුංචි රයිටිං නේද? මිස්ටේක්ස් නැත්නම් එරර්ස් තිබිලා. ඊට පස්සේ 6 වෙනි එකටත් රයිටිංස් වලින් 5න් 4ක් ලැබෙන්න පුළුවන්. ඔහොම තමයි 38 හැදෙන්නේ. අනිත් ඒවා නම් 6 වසර 7 වසරේ සරල ඒවා ටික. මේවා පුරුදු වෙලා යන්න පුළුවන්. ගිය අවුරුද්දේ වගේම මේ සැරෙත් නේද ප්‍රැක්ටිකල් පැත්තට ඉංග්‍රීසි ටික දාවි. අනිවාර්යෙන් දාවි. අපි බලාපොරොත්තුෙන් ඉමු. ඕකේ? හරි. දැන් එහෙනම් ඊළඟ තොරතුරු ටික මම ඔයාලගේ ගෲප් එකේ දානවා. ඒ පිළිබඳ අවධානයෙන් ඉන්න. එතකොට අපේ ක්ලාස් එකට සම්බන්ධ වෙන කැමති දරුවෝ ටික විතරක් මම ඉස්සරහට අරගෙන යනවා. ඒ කියන්නේ ගෲප් එක ආයෙසරයක් අප්ඩේට් කරන්න වෙනවා කියන එක මම කියන්නේ. මම ඊටු විස්තර ටික ගෲප් එකේ දාන්නම්. ලබන සතියේ ක්ලාස් එකට කලින් මම අද හිටම දාන්නම් ටියුට් එකක්. ඒ ටියුට් එක අනිවාර්යයෙන්ම print out අරගෙන ළඟ තියාගන්න. අපි ඒක ඩිස්කස් කරනවා ලබන සතියේ. right. ආයි ක්ලාස් එක තියන්නේ බදාදා. හරිද? ඊට හේතුව තමයි මම ඔයාලට පෙන්වන්නම්. මම ඔයාලගේ විස්තර ගත්තා නේද? ඒ විස්තර ගත්ත එක ඔයාලට පෙන්වන්න එපැයි. ඔන්න ඒ අරගෙන මම කොහොමද ටයිම් එකක් හොයාගත්තේ කියන එක බලන්න. මේ තියෙන 26 දෙනයි නේද? මේක පුරවලා තියෙන්නේ 26 දෙනෙක්. ඊට පස්සේ ඉරිදා දවසේ අපි 7 9 ඊට වැඩි ගාණක් පුළුවන්. ඊට පස්සේ සඳුදා දවස් දෙක ළඟ නිසා මම සඳුදා එක තෝරාගත්තේ නැහැ තාම. අපි ඉස්සරහට මේක වෙනස් කරගමු. ඊට පස්සේ අඟහරුවාදා 11 දෙනෙක් කියනවා 9 11 ටයිම් එක, අනිත් පිරිස 10 5 දෙනෙක් කියනවා බෑ කියලා. ඊට පස්සේ අනිත් දවස් බදාදා. ඒ කියන්නේ මේ ටයිම් එක මේ ටයිම් දෙකම අපිට ගන්න පුළුවන්. එතකොට 28 දෙනෙක් කැමති බදාදා. අනිත් දවස්වල මේ ප්‍රතිශතය නෑ. ඉතින් බ්‍රහස්පතින්දා 5 7 ටයිම් එක කොහොමත් බ්‍රහස්පතින්දා ඔයාලට අමතර ටයිම් එකක් ලැබෙනවා ඈ. ෆ්‍රී ඇක්සස් එකක් ලැබෙනවා ක්ලාස් එකට. ඊට පස්සේ ෆ්‍රයිඩේ 9 11 තියෙනවා. ඒ දවසත් අපි තියාගෙන ඉමු. පුළුවන් ද බලන්න. ඊට පස්සේ සැටර්ඩේ සන්ඩේ කරන නිසා සැටර්ඩේ ළඟ ළඟ දවස් දෙකක් අවශ්‍ය නැහැ කියන නිසා මම දවස් 3ක් හිතේ තියාගෙන ඉන්නවා. එකක් තමයි ඉරිදා, ඊට පස්සේ බදාදා සහ බ්‍රහස්පතින්දා කියන දවස් 3. ඒකට අපිට ඉස්සරහට නේද ටිකක් අමතර වැඩ කරන්න වෙනවා. අපේ ටාගට් එකට යන්න මාස 5යි තියෙන්නේ මොනවා කරන්නත්. මම කියන්නේ නම් මේ මාස 5 හොඳටම ඇති. මේ මාස 5 වැඩිත් එක මහන්සි වෙලා වැඩ කරන දරුවෙකුට තමන්ගේ ටාගට්ස් වලට යන්න. ඕකේ? හරි. දැන් එහෙනම් ඔයාලට පැහැදිලි ඇති මම මේ ඔයාලගේ ඩීටේල්ස් ගත්තේ ඇයි කියලා. මේවා ඇනලයිස් කරන්න පුළුවන් එක එක විදි තියෙනවා. ඒ විදි වලින් හොඳ විදි තමයි මම ඔයාලට පෙන්වුවේ.